ඩොප්ලර් රාජරණයේ මුල් ටික කතා කරන්නේ. මේ පෙන්වලා තියෙන්නේ ලක්ෂාකාර ධ්වනි ප්‍රභවයක්. මෙයා ධ්වනිය පිට කරනකොට එයාගෙන් පිට වෙන ධ්වනියේ තරංග පෙරමුණු තමයි මේ පෙන්වලා තියෙන්නේ. ධ්වනි ප්‍රභවය නිශ්චලයි. එහෙනම් තරංග පෙරමුණු පිහිටන්නේ සමාන දුරින්. ධ්වනියේ වේගය v සමානයි gamma r t බෙදීම capital M ගේ මූලයනේ. r t m gamma වෙනස් වෙන්නේ නැත්නම් ධ්වනි ප්‍රවේගය v නියතයි. අපි ඔක සලකන්නේ වාතයේදී 340 ms ඍණ 1යි කියලානේ. 340 ms ඍණ 1 වගේ අගයක් තමයි වාතයේදී ධ්වනි ප්‍රවේගයට තියෙන්නේ. ධ්වනිය පිට කරන කෙනා නිශ්චලව හිටියොතින් නිශ්චලව ඉඳගෙන එයා ධ්වනිය පිට කළොතින් ඒ ධ්වනිය ගමන් කරනවා තත්පරයට මීටර 340 ගානේ. එතන මේ තියෙන්නේ තත්පරයට මීටර 340 ගානේ ගමන් කරමින් පවතින තරංග පෙරමුණු. තරංග පෙරමුණක් කියලා කියන්නේ සමකලාපයේ පවතින අංශු යා කළ හදාගන්න ජ්‍යාමිතික රූපනේ. ලක්ෂාකාර ප්‍රභවයකින් පිටවෙන ධ්වනිය ත්‍රිමාන අවකාශයේ ගෝලාකාර විදිහට පැතිරෙනවානේ. මම මේ සලකලා තියන්නේ 2D එකක්. එතකොට මෙතනින් පිටවෙන එක වෘත්තාකාර තරංග පෙරමුණු විදිහට තමයි මෙයා ගමන් කරන්නේ. එතකොට ඒ තරංග පෙරමුණු දෙකක් අතර පරතරය කියන්නේ තරංග ආයාමයට. තරංග පෙරමුණු දෙකක් අතර පරතරය කියන්නේ තරංග ආයාමයට. එතකොට මට තරංග ආයාමයේ ලැම්ඩා වෙනකොට ධ්වනි ප්‍රවේගය v නම් v බෙදීම ලැම්ඩා වලින් මට ගන්න පුළුවන් ඒ ධ්වනියේ සංඛ්‍යාතය. ඒ කියන්නේ මෙයා පිට කරන්න ධ්වනියේ සංඛ්‍යාතය f0 කියලා ගත්තොත් ඒ f0 සමාන වෙන්නේ v බෙදීම ලැම්ඩා. තරංග පෙරමුණු දෙකක් අතර දුර ලැම්ඩා v බෙදන්න තරංග ප්‍රවේගය බෙදන්න මේ ලැම්ඩාගෙන්. එතකොට හම්බ වෙන්නේ මේ ගමන් කරන ධ්වනියේ සංඛ්‍යාතය. මේ පැත්තෙත් ලැම්ඩා ඒ වගේම මේ පැත්තෙත් ලැම්ඩානේ. තරංග පෙරමුණු අතර පරතරය සමානයිනේ. බැලු බැලමට පේනවනේ ලැම්ඩා කියලා. එහෙනම් මේ පැත්තෙන් ප්‍රවේගය බෙදුවත් ලැම්ඩාගෙන් අපිට හම්බ වෙන්නේ අර f0 සංඛ්‍යාතයම තමයි. ඒ කියන්නේ මේ f0 කියන සංඛ්‍යාතයෙන් ධ්වනිය පිට කරන ධ්වනි ප්‍රභවය නිසා මේ පැත්තෙන් ඉන්න කෙනෙක් හිතන්නකෝ. එයාට ඇහෙනවා f0 සංඛ්‍යාතයෙන්ම ශබ්දය. මේ පැත්තෙන් ඉන්නවා නම් කෙනෙක් එයාටත් ඒක f0 වලින්ම ඇහෙනවා. මේ f0 කියලා කියන්නේ ධ්වනි තරංග ප්‍රවේගය බෙදීම එයාගේ තරංගායාමය. දැන් හිතන්නකෝ මේ ලක්ෂාකාර ධ්වනි ප්‍රභවය පැත්තකට චලනය වෙනවා කියලා. එහෙම පැත්තකට චලනය වෙනවා නම් එතකොට තරංග පෙරමුණු පිහිටන්නේ මෙන්න මේ විදියට. මේකේ විශේෂත්වය තමයි මේ ලොකු රවුමෙන් පෙන්වන්නේ ටික වෙලාවකට කලින් පිට කරපු තරංග පෙරමුණ. එයා වාතයේ ධ්වනි ප්‍රවේගය 340ක්නේ. 340න් ඉස්සරහට ගිහිපු එක්කෙනෙක් මේ ඉන්නේ. ඊට ඇතුලෙන් ඉන්න තරංග පෙරමුණ කියන්නේ මෙයාට වඩා ටිකකට පස්සේ පිට වෙච්ච කෙනෙක්. ටිකකට පස්සේ. ඒ කියන්නේ එයා තාම මග එන ගමන් ඉන්නේ. මෙයා ඊටත් පස්සේ පිට වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ එයා තාමත් ප්‍රභවයට කිට්ටුවෙන් ඉන්නේ. එන ගමන් ඉන්නේ. ඈතට එන ගමන්. එතකොට මේ ඒ විදිහට මේ රූපෙ දිහා බැලුවොතින් මේ ලොකු රවුම කේන්ද්‍රය තමයි මේ 5 කියන්නේ. ඊළඟ රවුම කේන්ද්‍රය තමයි 4 කියන්නේ. ඊළඟ රවුම කේන්ද්‍රය තමයි 3 කියන්නේ. sorry 5 නෑ මෙතෙන්ට 4 විතරයි. ලොකු රවුම කේන්ද්‍රය තමයි 4 වෙන්නේ. පොඩි රවුම කේන්ද්‍රය තමයි 3 වෙන්නේ.
ඊට ඇතුලෙන් ඉන්න එක්කෙනාගේ 2 මෙයාගේ 1 මෙයාගේ බිඳුව. ඒ කියන්නේ මීට මේ තප්පර කියලා හිතන්නකෝ. මීට තත්පර 4කට කලින් ප්‍රභවයේ හිටියේ මෙතන. එයා එතකොට පිට කරපු තරංග පෙරමුණ තමයි මේ තියෙන්නේ. තත්පර 3කට කලින් ප්‍රභවයේ හිටියේ මෙතන. එතකොට එයා පිට කරපු තරංග පෙරමුණ තමයි මේ රවුම. මම ඒක ලියන්නම්. 4 3 2 1 බිඳුව විදියට. ප්‍රභවය මේ පැත්තට ගමන් කරා u කියලා ප්‍රවේගයකින්. ධ්වනිය ගමන් කරනවා මේ පැත්තට v කියලා ප්‍රවේගයකින්. ඔයාලට පේනවා ප්‍රභවය ගමන් කරන ප්‍රවේගයට වඩා ධ්වනිය ගමන් කර ප්‍රවේගය වැඩි. ඒකනේ 4න් පිට කරපු එක්කෙනා 4ෙදී පිට කරපු තරංග පෙරමුණ ඇතුළේනේ 3ෙදී පිට කරන තරංග පෙරමුණ තියෙන්නේ. ලොකු රවුමට ඇතුළෙන්නේ පොඩි රවුම තියෙන්නේ. ගිහිල්ලා හැප්පිලා නැහනේ. ඒක තමයි ඉස්සරහට තේරෙයි. මෙතන වාතයේ ධ්වනි ප්‍රවේගයට වඩා ප්‍රභවයේ ප්‍රවේගය අඩුයි. ප්‍රභවය හිමින් යන්නේ. ඒක නිසා තරංග පෙරමුණ ඉස්සරහින් යනවා. ඊට පිටිපස්සෙන් ප්‍රභවය යනවා. තරංග පෙරමුණට වඩා පිටිපස්සෙන් ප්‍රභවය යන්නේ. එතකොට අපිට පේනවාද මෙන්න මේ පැත්තේ. මේ පැත්තේ තරංග පෙරමුණු දෙකක් අතර දුර අඩු වෙලා λ2. එහෙවත් මේ අතර තරංග පෙරමුණු දෙකක් අතර පරතරය කියන්නේ තරංග ආයාමයනේ. මේ පැත්තේ තරංග පෙරමුණු ලං වෙලා පිහිටන්නේ λ2. මේ පැත්තේ තරංග පෙරමුණු ඈත් වෙලා පිහිටන්නේ. ඒක λ1. වාතයේ ධ්වනිය ගමන් කරන ප්‍රවේගය v නම් v බෙදුවොත් λ1 ගෙන් v බෙදුවොත් λ2 ගෙන් දැන් λ2 කියන්නේ අඩු අගයක්. එහෙනම් ලැබෙන උත්තරේ සංඛ්‍යාතය වැඩි අගයක්. දැන් λ1 කියන්නේ ලොකු අගයක්. එහෙනම් ලැබෙන සංඛ්‍යාතය අඩු අගයක්. අන්න ඔයාලට පේනවද? දැන් මේ පැත්තෙන් ඉන්න කෙනාට ඇහෙන සංඛ්‍යාතය F1 අඩු සංඛ්‍යාතයක් ඇහෙන්නේ. මේ පැත්තෙන් ඉන්න කෙනාට ඇහෙන සංඛ්‍යාතය F2 වැඩි සංඛ්‍යාතයක් ඇහෙන්නේ. කාට වඩාද? මෙයා පිට කරන සංඛ්‍යාතය F0 කියලා ගමු. F0 කියලා ගමු. ඒක සමාන වෙන්නේ තරංග ප්‍රවේගය v බෙදීම එයාගේ ඔරිජිනල් λ කියලා ගමුකෝ. λ0 කියලා. මෙයාගේ සංඛ්‍යාතයේ වෙනසක් වෙන්නේ නැහැ. F0 කියන සංඛ්‍යාතයේ වෙනසක් වෙන්නේ නැහැ. මෙයා පිට කරන්නේ F0 කියන සංඛ්‍යාතයම තමයි. 4දී පිට කරෙත් F0 කියන සංඛ්‍යාතයෙන් ධ්වනිය, 3දී පිට කරන්නේත් F0 කියන සංඛ්‍යාතයෙන්, 2දී පිට කරන්නේත් F0 කියන සංඛ්‍යාතයෙන්, 1දී පිට කරන්නේත් F0 කියන සංඛ්‍යාතයෙන්, මේ දැන් පිට කරන ධ්වනිය පිට කරන්නේත් F0 කියන සංඛ්‍යාතයෙන්. බිඳුව කියලා කියන්නේ මේ දැන් පිට කරන තැනනේ. එයා ඒ පිට කරන්නේත් F0 කියන සංඛ්‍යාතයෙන්. නමුත් ධ්වනිය පිට කර එයා ඉදිරියට යන හින්දා මෙන්න මේ වගේ මේ පැත්තේදී තරංග පෙරමුණු ලං වෙනවා. මේ පැත්තේදී තරංග පෙරමුණු ඈත් වෙනවා. තරංග පෙරමුණු අතර දුර තරංග ආයාමය නිසා තරංග පෙරමුණු අතර දුර තරංග ආයාමය නිසා තරංග පෙරමුණු ලං වුණා කියලා කියන්නේ තරංග ආයාමය අඩු වුණා. ඉතින් මේ පැත්තට ගමන් කරන ධ්වනි ප්‍රවේගය මම බෙදුවා ඒ පැත්තේ තරංග ආයාමයෙන් λ2 ගෙන් මට ලැබෙනවා සංඛ්‍යාතය F2 වැඩි සංඛ්‍යාතයක්. ඒ කියන්නේ මේ පැත්තට ධ්වනිය ගමන් කරන්නේ සංඛ්‍යාතය වැඩි වෙලා. මේ පැත්තේ තරංග පෙරමුණු ඈත් වුණා. තරංග පෙරමුණු අතර දුර කියන්නේ තරංග ආයාමය. තරංග ආයාමයේ වැඩි වුණා. මං මේ පැත්තට එන ධ්වනි ප්‍රවේගය v ඒකත් අර වීම තමයි ධ්වනි ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ v මයි. තරංග ආයාමයෙන් බෙදුවා λ1.
ලැම්ඩා 1 ලොකු අගයක් නිසා ලැබෙන සංඛ්‍යාතය පොඩි අගයක්. අන්න මේ පැත්තට ඇහෙන සංඛ්‍යාතය F1 අඩු වෙලා ඇහෙන්නේ. ඔන්න ඕක තමයි ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. කෙනෙක් ධ්වනි ප්‍රභවයක් මේ තියෙන ධ්වනිය පිට කරන කෙනා. මං ගන්නම් හෝන් එකක් ගහන් යන කාර් එකක් කියලා. හෝන් එකක් ගහන් යන කාර් එකක්. කාර් එක යනවා මේ පැත්තට u ප්‍රවේගයෙන්. එයා ධ්වනියක් පිට කරනවා f dot කියලා සංඛ්‍යාතයකින්. මේ පැත්තේ මිනිස්සෙක් ඉන්නවා. එයා සිම්පල් නෑ එයා කැපිටල් A කියලා ගන්නම්. මේ පැත්තේ මිනිස්සෙක් ඉන්නවා. එයා කැපිටල් B කියලා ගන්නම්. ඒත් එක මෙතනත් එක්කෙනෙක් ඉන්නවා කියලා ගන්නම්කෝ. එයා C. C කියලා කියන කාර් එක ඇතුලේ ඉන්න කෙනා විදිහට හිතන්නකෝ. C කියන්නේ කාර් එක ඇතුලේ ඉන්න කෙනා විදිහට හිතන්න. මෙයාලා නිශ්චලයි. මෙයාලට ප්‍රවේග නැහැ. මෙයාලා නැවතිලා ඉන්නේ. මෙයාගෙන් මේ ධ්වනි ප්‍රභවය ඈතට යනවනේ. ඉවත් වෙනවනේ. ඈතට යනවනේ. එහෙනම් අර අපි මෙතන කතා කළා වගේ මෙයාගෙන් ප්‍රභවය ඉවතටයි ගියේ ඈතට ගියේ. අන්න එතකොට යාට සංඛ්‍යාතය අඩු වෙලා ඇහුණා නේද? ඒ විදිහට මේ F note කියන සංඛ්‍යාතයෙන් පිට කරපු ධ්වනිය මෙයාගේ පැත්තට එන්නේ F1 කියලා අඩු වෙච්ච සංඛ්‍යාතයක් විදියට. F note වලින් නෙමෙයි මෙයාට ඇහෙන්නේ. මෙයාට ඇහෙන්නේ F1 වලින්. හැබැයි ඒක මෙයාට ඇහෙනවා F2 කියලා වැඩි වෙච්ච සංඛ්‍යාතයක් විදියට. ඔන්න ඕක තමයි ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. මෙයා ධ්වනිය පිට කරේ F note වලින්ම තමයි. එයා ධ්වනිය පිට කරන සංඛ්‍යාතය වෙනස් කරේ නැහැ. F note ම තමයි ඒක. උනේ මෙයාට ඇහෙන්නේ F2 වලින්. මෙයාට ඇහෙන්නේ F1 වලින්. ඕක තමයි ඩොප්ලර් ආචරණය. ඩොප්ලර් ආචරණයට පාඩම පුරාවටම දුවන එකම එක සමීකරණයයි තියෙන්නේ. ඒ සමීකරණය තමයි ඔන්න ධ්වනි ප්‍රභවය. අපි මේක කතා කරද්දී ඔන්න මේ කතා කරේ ඩොප්ලර් ආචරණය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක. දැන් පැහැදිලි කරන්න හදන්නේ. ඩොප්ලර් ආචරණයේ තියෙන අවස්ථා ටික. අපි ඒකට සාධාරණ රූපයක් පාවිච්චි කරනවා මේ විදියට. හරිද? ඔයාලා නිතරම ගානකද කියන්නේ ওই වගේ ධ්වනි ප්‍රභවයක් ඉඳී. ওই මම පෙන්නුවේ ධ්වනි ප්‍රභවය. හරිනේ. මේ v කියන්නේ ධ්වනිය ගමන් කරන ප්‍රවේගය. ධ්වනියේ ප්‍රවේගය. v කියන්නේ ධ්වනියේ ප්‍රවේගය. එතකොට මම මෙතන us කියලා දැම්මා. ධ්වනි ප්‍රභවයේ ප්‍රවේගය. ධ්වනි ප්‍රභවයේ ප්‍රවේගය. S කියන්නේ source. Sound source. S කියන්නේ sound source. ඒකයි මං US කියලා දැම්මේ. මෙන්න ඉන්නවා සද්දේ අහන කෙනා. අපි යාට කියනවා නිරීක්ෂකයා. එයා තමයි නිරීක්ෂකයා. observer. O අකුරෙන් තමයි යාව හඳුන්වන්නේ. මේ තියෙන්නේ source ප්‍රභවය S අකුරෙන් හඳුන්වන්නේ. නිරීක්ෂකයා ලං වෙනවා ප්‍රභවය පැත්තට.
එයාගේ ප්‍රවේගය u o. ප්‍රවේගය observer u o. මෙන්න මේ දාපු us මෙන්න මේ දාපු v ප්‍රවේගය මෙන්න මේ දාපු u o observer ගේ ප්‍රවේගය මෙයා පිට කරන සංඛ්‍යාතය f0 සංඛ්‍යාතයෙන් තමයි ධ්වනිය පිට කරන්නේ. u o කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. නිරීක්ෂකයාගේ ප්‍රවේගය. හරිනේ. රූපය පැහැදිලිනේ. මං අඳිනවා දැන් ආපහු ඕන කරන ටික විතරක්. නම් කරන්න නැතුව. මට මේක පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ sound source එක. එයා පිට කරා f0 සංඛ්‍යාතයෙන් යුතුව v ප්‍රවේගයෙන් ධ්වනිය. එයාගේ ප්‍රවේගය මම පෙන්නන්නම් අර පැත්තට. ප්‍රවේගය කාගේද? source එකේ sound source එක us. ඊට පස්සේ මෙතනින් ඉන්නවා සද්ද අහන එක්කෙනා observer. මම එයාගේ ප්‍රවේගය පෙන්වන්නම් sound source එක පැත්තට ලං වෙන විදියට u o ප්‍රවේගය observer ගේ. ඔන්න ඔක දිහා බලාගෙන අපි ලියනවා සමීකරණයක්. මේ f0 වලින් පිට කරපු ධ්වනිය මේ ධ්වනි ප්‍රභවයනේ. එයා f0 වලින් පිට කරපු ධ්වනිය මෙයාට ඇහෙනවා කියලා හිතන්න f dash වලින් හරිනේ. මම මේ ලියන්නේ සාධාරණ සමීකරණය හැම අවස්ථාවකටම ගැලපෙන්න. ඒක ලියන්නේ f dash සමානයි v ධන v ඍණ උඩ ධන යට ඍණ. මේ කියන වචන ටික මේ විදිහට මතක තියාගන්න. උඩ ධන යට ඍණ. අහනවා සද්දේ. අහන්නේ කවුද? u o. සද්ද කාගේද? source එකේ. අහනවා සද්දේ. observer source. observer source. වරහණක් දාන්න. ඕක ಗುಣ කරන්න ප්‍රභවයේ ඇත්ත සංඛ්‍යාතයෙන්. මේක තමයි සාධාරණ සමීකරණය. මේක ලියපු විදිය ඔලුවට දාගන්න. මේ තියෙන නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාතය. ඇහෙන ඩොප්ලර් ආචරණය නිසා වෙනස් වෙලා ඇහෙන සංඛ්‍යාතය. අර මේ වගේ මෙතන වෙනස් වෙලා ඇහුනේ. f0 වලින් පිට කරද්දි මෙතන f2 වැහුණා. f0 වලින් පිට කරපුවා මෙතෙන්ට f1 වෙලා ඇහුණා. අන්න ඒ විදිහට. මේ තියෙන්නේ ඇහෙන සංඛ්‍යාතය f dash. මේ v කියලා කියන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය. එතන ওই කතන්දරේ වෙන තැන ධ්වනිය ගමන් කරන ප්‍රවේගය. වාතයේ ධ්වනි ප්‍රවේගය කියලා පාඩම් කරගන්න එපා ඒක. ඒක මතක තියාගන්න. ඒ අදාළ මාධ්‍ය ඇතුලේ ධ්වනිය ගමන් කරන ප්‍රවේගය තමයි v කියන්නේ. උඩ ධන යට ඍණ අහනවා සද්දේ u o us. අහනවා සද්දේ. අහන්නේ කවුද? observer. සද්ද කාගේද? source එකේ. v ධන u o v ඍණ us. අහනවා සද්දේ. වරහණක් දැම්මා f o ගෙන් ගුණ කරා. right. ඕක තමයි සාධාරණ සමීකරණය. දැන් අපි අවස්ථා 6කට කතා කරන්න යන්නේ මේක. අවස්ථා 6ක් කතා කරනවා. එතකොට පාවිච්චි කරනවා නීතියක්. මේකට ලකුණු සම්මුතියක් පාවිච්චි කරනවා. මේ සමීකරණයෙන් අපි සමීකරණ 6ක් හදාගන්න යන්නේ දැන්. ඒකට පාවිච්චි කරන ලකුණු සම්මුතිය තමයි හරි ලේසි. ලං වෙන ප්‍රවේග ධන
ඈත් වෙන ප්‍රවේග ඍණ. ඔච්චර කතාව. ලං වෙන ප්‍රවේග ධන, ඈත් වෙන ප්‍රවේග ඍණ. හරි. ඊළඟ වීඩියෝ එකට ගන්නම් අවස්ථා 6 කතා කරන එක. එතකොට මේකේ කතා කළේ මේ වීඩියෝ එකේ කතා කළේ නිශ්චලව පවතින ලක්ෂාකාර ධ්වනි ප්‍රභවයකින් F0 කියලා සංඛ්‍යාතයකින් ධ්වනියක් පිට කරාම එයාගේ තරංග පෙරමුණ වෘත්තාකාරව විහිදලා යනවා. තරංග පෙරමුණු දෙකක් අතර පරතරය තරංගායාමය ලැම්ඩා. ධ්වනි ප්‍රවේගයේ v නම් v බෙදුවොත් ලැම්ඩාගෙන් අපිට හම්බ වෙනවා ඒ ධ්වනියේ සංඛ්‍යාතය. මේ පැත්තේ තරංග පෙරමුණු අතර පරතරයයි මේ පැත්තේ තරංග පෙරමුණු අතර පරතරයයි සමානයි. ඉතින් මේ පැත්තේදී තරංග ප්‍රවේගයේ v බෙදුව ලැම්ඩාගෙන් ලැබෙන්නේ f0මයි. මේ පැත්තේදී v බෙදුව ලැම්ඩාගෙන් ලැබෙන්නේ f0මයි. ප්‍රභවය පිට කරපු සංඛ්‍යාතයේ f0ම දෙපැත්තේ ඉන්න දෙන්නට f0 විදියට අහන්න පුළුවන්. හැබැයි ওই ප්‍රභවය මේ විදියට ඉදිරියට ගමන් කළොතින් ධ්වනිය පිට කරන ගමන් ඉදිරියට ගමන් කරොතින් එතකොට තරංග පෙරමුණ පිහිටන ආකාරය තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා මේ පැත්තේ තරංග පෙරමුණු ලං වෙලා තියෙන්නේ. මේ පැත්තේ තරංග පෙරමුණු ඈත් වෙලයි තියෙන්නේ. ඉතින් මේ මාධ්‍යයේ ධ්වනි ප්‍රවේගයේ v මම බෙදුවා මේ පැත්තේ තරංග ආයාමයෙන් λ1 ගෙන්. තරංග ආයාමය කියන තරංග පෙරමුණු දෙකක් අතර දුර λ1 ගෙන් බෙදුවා. මේ පැත්තේදී ධ්වනි ප්‍රවේගයේ v මම බෙදුවා මේ පැත්තේ තරංග ආයාමය λ2 ගෙන්. මේ පැත්තේ තරංග ආයාමය λ2 අඩුයි. λ2 අඩු අගයක් නිසා මට ලැබෙන සංඛ්‍යාතය වැඩි අගයක්. මේ පැත්තේ λ1 ලොකුයි. λ1 ලොකු අගයක් නිසා මට ලැබෙන සංඛ්‍යාතය අඩු අගයක්. අන්න මෙතන ඉඳපු ධ්වනි ප්‍රභවය f0 කියලා සංඛ්‍යාතයකින් ධ්වනිය පිට කර කර ඉදිරියට ගියා. නමුත් මේ දෙපැත්තේ ඉන්න දෙන්නෙට දැන් ඒ ඇහෙන්නේ ඒ ධ්වනිය ඇහෙන්නේ f0 කියන සංඛ්‍යාතයෙන් නෙමෙයි වෙනස් වෙච්ච සංඛ්‍යාත වලින්. මේ පැත්තේ ඉන්න කෙනාට f2 කියලා ඇහෙයි. මේ පැත්තේ ඉන්න කෙනාට f1 කියලා ඇහෙයි. මෙතන f0 කියන සංඛ්‍යාතයෙන් පිට කරපු ධ්වනිය මේ පැත්තට ඇහෙනවා f2 කියලා. මේ පැත්තට ඇහෙනවා f1 කියලා. එතකොට ඩොප්ලර් ආචරණය කියලා කිව්වේ ওই විදියට කෙනෙක් ධ්වනියක් පිට කරගෙන ධ්වනි ප්‍රභවය චලිත වෙනවා නම් හරි. එහෙම නැත්නම් ධ්වනි ප්‍රභවය නැවතිලා ඉන්නකොට සද්දේ අහන කෙනා ධ්වනි ප්‍රභවය පැත්තට එනවා නම් හරි. කොහොම හරි ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා නම් අන්න ඒ වෙලාවේදී මේ සංඛ්‍යාත වෙනස් වෙලා ඇහෙන වැඩේ සිද්ධ වෙනවා. ඒක තමයි ඩොප්ලර් ආචරණය කියලා හඳුන්වන්නේ. එතකොට ඕක වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එක්ක ප්‍රභවය චලිත වෙන්න පුළුවන්, එක්ක නිරීක්ෂකයා චලිත වෙන්න පුළුවන්, එක්ක දෙන්නම චලිත වෙන්න පුළුවන්. ওই විදිහට ඕකේ ආකාර 6ක් තියෙනවා. ওই ආකාර 6ටම කතා කරන පොදු සමීකරණ තමයි මේක. මේ ප්‍රවේග ලකුණු කරේ ලං වෙන විදියට රතු පාටින් පෙන්වන්නේ මම ඒකයි. මේ ප්‍රවේග ලකුණු කරේ ලං වෙන විදියට. ධ්වනි ප්‍රභවයේ සත්‍ය සංඛ්‍යාතය තමයි f0 කියලා කියන්නේ. f dash කියලා කියන්නේ නිරීක්ෂකයාට ඇහෙන සංඛ්‍යාතය. අපි ඔකට දෘශ්‍ය සංඛ්‍යාතය කියලාත් කියනවා. ඇහෙන සංඛ්‍යාතය. එහෙම නැත්නම් දෘශ්‍ය සංඛ්‍යාතය. සමීකරණේ මතක තියාගන්න විදියක් කිව්වම මම v උඩත් v යටත් v උඩ දන යට රින අහනවා සද්දේ. අහන්නේ කවුද? ඔබ්සර්වර්. සද්ද කාගේද? සෝස් එකේ. v දන uo v රින us වරහණක් දැම්ම සංඛ්‍යාතයෙන් ගුණ කරා. මේක තමයි සාධාරණ සමීකරණය. ලං වෙන ප්‍රවේග ධන ඈත් වෙන ප්‍රවේග ඍණ කියලා මතක තියාගන්න. ඊළඟ වීඩියෝ එකේ අවස්ථා 7ක් 7ක් 8ක් විතර කතා කරනවා. එකම සමීකරණ මේක. මේකෙන් තමයි ඒ හැම සමීකරණෙම වෙනස් කර කර ගන්නෙ. පාවිච්චි කරන්න මෙන්න මේ ලකුණු සම්මුතිය කියන එක. ලං වෙන ප්‍රවේග ධන ඈත් වෙන ප්‍රවේග ඍණ. ඔච්චරයි. පළවෙනි වීඩියෝ එක නවත්තනවා මෙතන.